समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සේයතාපි චුන්දයේ කේචි අකුසලා ධම්මා සබ්බේතේ අදෝභාගංගමනීයා ඒකේචි කුසලා ධම්මා සබ්බේතේ උපරිභාගංගමනීයා ඒවමේව කෝචුන්ද විහිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති උපරිභාගායාති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා ඒ වගේ අරමුණෙන් තමන්ගේ චිත්තසංතානය වර්ධනය කර ගැනීම උදෙසා ධර්ම ශ්‍රවණය කරන මේ හැම දෙනාම කල්පනාවට ගන්න ඕනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ. මගේ సంతාණයෙන් ඒ ධර්මය නැගෙන විදියට සකස් කරගෙන මේ ජීවිතය සුවපත් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කර ගන්න ඕනේ. පින්වත්නි, සැඩ පහරකට අහු වුණා වගේ සැරින් සැරේ මොනතරම් උත්සාහ ගත්තත් වෙරළක් අයිනක ඉන්න කෙනෙක්, ගඟක ඉවුරක් අයිනක ඉන්න කෙනෙක් මහා සැඩ පහරක් විදිහට ගලන ගඟකට සැරෙන් සැරේ ඇදගෙන වැටෙනවා වගේ කොච්චර උත්සාහ කරත් නැවත අකුසල වේගයටම වැටිලා ඒ අකුසලයත් එක්කම පහළට ඇදිලා යන ස්වභාවයක් අපේ సంతානවල තියෙනවා. අන් අයගේ ක්‍රියාකාරකම් හින්දා හරි තමන් කොච්චර උත්සාහ කරත් වෙන අයගේ වෙන කෙනෙකුට තරහ ගිහිල්ලා අපිට බැන්නොත් අපිට තරහ එනවා කියන්නේ අර සැඩ පහරට ඇදලා ගත්තා වගේ. වෙන කෙනෙක් ලොකුකම් කතා කරන වෙලාවක අපිට ලොකුකම ඉස්මතු වෙලා ආව නම් ඒ කියන්නේ සැඩ පහරට ඇදලා ගත්තා වගේ. මේ වගේ මේ ගෙවන ජීවිතය, මේ මනුස්ස ලැබිච්ච මනුස්ස ජීවිතයේ අපිට හිමි වෙලා තියෙන රූප, ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන ආදරය ආදී ධර්ම අපිට හිමි වෙලා නේද? එච්චරනේ අපිට හම්බෙලා තියෙන්නේ. ඒ හම්බෙලා තියෙන එකේ බොහෝ දෙනෙක් ඇලිලා, වෙලිලා, ගැලවෙන්න බැරුව අහුවෙලා තමන්ටවත් නිදහසක් ඇති වෙන්නේ නැති වෙන්න ඒ මත්තේම වැටිලා නැහිලා වගේ ඉන්නේ. කෙටියෙන් කියනවා නම් නේද? ඒ මත්තේම නැහිලා ඉන්නේ. ඉතින් මේ ගෙවන ජීවිතයේ ඒකින්දම ලැබිලා තියෙන සියලුම දේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන දේවල්, නැති වෙන ස්වභාවයේ තියෙන දේවල්. එහෙම නැති කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් එහෙම තත්වයක තියෙන දේවල් එක්ක මේ වැටිගෙන ඒ මත්තෙම නැහිගෙන ගෙවන ජීවිත හරියට දුක්ඛිතයි. අපේ ජීවිතවලට ලැබිලා තියෙන්නේ මහා කාර්කස සැපයක්. ඒවා හින්දා ලැබෙන සැපය ඒවා හින්දාම නැහෙනවා. බලන්න අද මේ වෙනකොට අපේ චිත්තාභ්‍යන්තරගතව කවුරුන් හෝ කෙනෙක් හින්දා හරි මොනවා හරි සිද්ධියක් හින්දා හරි මොනවා හරි දෙයක් හින්දා හරි දුකක් ඇති වෙනවා නම් ඒ හැම දෙයක්ම මෑත අතීතයක දැකලා අහලා සතුටුයි සුවයි කියලා විඳ ඒවමද නැද්ද? අපේ මටමමයි හම්බුනේ, මන් නොහිතපු වෙලාවක හම්බුණා නේද? හිතුවට වැඩිය හොඳට හම්බුණා කියලා අපි අභිනන්දනය වැඩියෙන් ඒ ගැන සතුටු වෙවි නැවත යමක් වින්දානම් මේ ලෝකේ ඒ දේවල්මයි පාරාවලල්ලක් වගේ හැරිලා ඇවිල්ලා මට රිදවන්නේ. හවුද නැද්ද? නේද? ඉතින් ඒකයි මේ ලෝකය හරි විසමයි. මේකේ මේ ලෝකේ හරි අසාධාරණ ක්‍රියාවලියක් තියෙනවා.
සැප ලැබෙන දේම දුක් ඇති කරනවා. නේද? ලැබෙන සැපයක් තියෙනවා නම් සතුටු වෙන්න දෙයක් මේ ලෝකේ හම්බ කරගන්න තියෙනවා නම් ඒවා හින්දාම ලොකු දුක් ඇති වෙන්නේ ඒවා වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා. වෙනස් වෙන ස්වභාවය මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. නේද? වෙනස් වෙන ස්වභාවය නම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මම ඒ වුණාට මගේ හිත හැම වෙලේම කියන්නේ මොකද්ද? කාලයක්වත් පවතී මට හම්බෙලා තියෙන දේවල් නම්. නේද? අනිත් අයට වගේ නෙමෙයි මට හම්බෙලා තියෙන දේවල් නම් වෙනස් වෙන එකක් නෑ, වෙනස් වෙන එකක් නෑ, වෙනස් වෙන එකක් නෑ කියලා නිත්‍ය සංඥා අපිට තියෙනවා. හරිද? ඒක තියෙයි. ඒක ස්ථිර වශයෙන් තියෙයි කියලා. ඉතින් මේ වගේ පැටලිලා තියෙන ජීවිතයේ හින්දා මේ ලෝකයේ තියෙන අපිට හම්බෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මා ආදී හින්දා ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප නොයේකුත් ආකාරයේ විෂම ක්‍රියා, සටකපටකම්, ඊර්ෂ්‍යාකම්, මසුරුකම්, ගිජුකම්, ගුණමකුකම් නේද? මේ වගේ මහා අසුචි ගොඩක ගාගෙන නේද නාගෙන ඉන්නවා වගේ තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. නේද? ලෝකේ ජීවත් වෙනකොට අන්න ඒ වගේ නේද සටකපටකම්, ඊර්ෂ්‍යාකම්, වෛරීකම් යටින් අරන් යන වැඩ නේද? එක එක උපක්‍රමශීලීව. ඉතින් ඔක්කොමලා ඒ දේවල් වල කරට කර පිහිනමින් අසුචි ගොඩේ එරිලා අසුචි ගොඩේ නට නේද ඉන්නවා වාගේ ජීවිත තමයි පින්වත්නි මේ ජීවිත අපි කෙලෙස් වලින් අයින් උනේ නැත්තම්. ඉතින් ඒ ගොඩටම වැටෙන්නද කල්පනාව කියලා කල්පනා කරන්න ඕනේ. නෑ මම ඊට වැඩිය උසස් භාවයට පත් වෙන්න ඕන කෙනෙක් වෙන්න ඕනේ. මම ලෝකේ ඉපදිච්ච මිනිස්සු අතර නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් මට හම්බෙලා. ඒ කාලේ ඔය මම ඉස්සෙල්ලා කිව්ව හැම දෙයක්ම තිරිසන් සතු තුලක් තියෙනවද නැද්ද? ඒ රූප කෙරෙහි තියෙන තණ්හා, සද්ද කෙරෙහි තියෙන තණ්හා, ගන්ධ කෙරෙහි තියෙන තණ්හා, රස කෙරෙහි තියෙන තණ්හා, ආදරය ගැන උනත් තියෙනලට තණ්හාවක් තියෙනවද නැද්ද? නේද? සතුන්ගෙත් ආදරයට පොරයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවෝ ආරක්ෂා කරන ස්වභාවය තියෙනවද නැද්ද? ඉන්න තැනක් හදා ගන්න ස්වභාවය තියෙනවද නැද්ද? නේද? ඒ කට්ටියත් ඛණ්ඩ හොයන ස්වභාවය, හම්බ කරන ස්වභාවය තියෙනවද නැද්ද? හංගන ගතිය තියෙනවද නැද්ද? නේද? එයාලත් හංගනවා. නේද? එයාලටත් වියෝදුක් තියෙනවද නැද්ද? එයාලටත් වියෝදුක් තියෙනවා. ඉතින් එහෙනම් මේ එයාලට මේ ජීවිතේ හම්බෙච්ච ඇහැ කන නාසය දිව ශරීරය භාවිතා කරගෙන හම්බෙන දේවල් එක්ක එයාලත් පොරල්ලනවා. ලැජ්ජයි නේද එහෙම කිව්වහම? අපිත් ඒකම නම් කරන්නේ. වඩු කුරුල්ලත් ලස්සන ගයක් හදනවා. ඒක නම් ජීවිතේ. ගෙදර නම් ජීවිතේ. වාහනේ නම් ජීවිතේ. දුරකථනය නම් ජීවිතේ. කොතෙන්ද වැටුනේ මාව? නේද? ළමයා නම් ජීවිතේ. නෑ. එහෙනම් මම මේ ලන්සු තියලා තියෙන්නේ. ඇයි? කොච්චර දවසක් ළමයා මයි ළඟ ඉදීද කියලා කියන්න පුළුවන්ද? කොච්චර දවසක් දරුවගේ ආදරය මගේ ළඟ වෙනස් වෙන්නේ නැති වෙද්දී තියෙද කියලා කියන්න පුළුවන්ද? නේද? මගේ ජීවිත කාලෙදීම මට ලොකු දුක්ඛිත ස්වභාවයකට පත් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? එහෙනම් ලන්සු තියලා හරියන්නේ නැහැ ජීවිතේට. මේ ජීවිතේ වෙන කෙනෙක් මත රඳා පවතින්නේ නැති විදිහට තමන්ගේ හිතේ ඇතිවන්නා වූ සතුට වෙන කෙනෙක් මත රඳා පවතින්නේ නැති විදිහට සසරම දුක්ඛිත තත්වයකට පත්වෙන අකුසලයෙන්ගෙන් අතමිදීමේ වැඩපිළිවෙලක් ක්‍රමයක් සැඩපහරට වැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එන්න ඒ දේශනා කරලා තියෙන ක්‍රමවේද වලින් එක පරයයක් තමයි සල්ලේක පරයය කියලා කියන්නේ. හරිද? අපි මේ දින ටිකේම දවස් 11ක් තිස්සේ සාකච්ඡා කරා 10ක් කාරණා 44ක් කතා කරා. ඒ අපේ හිතවලින් උපදින අපිට කරන්න දෙයක් නැහැ ඒකට. හරිද? හේතු ඇති නිසා උපදින අකුසලයන්. හරිද? හිංසාකාරී අදහස්. පරපණ නසන්න ඕන කියන අදහස්. හොරකම් කරන්න ඕන කියන අදහස්. කාමයේ වර්ධව හැසිරෙන්න ඕන කියන අදහස්. බොරු කියන්න ඕනේ, කේලම් කියන්න ඕනේ, පරුස වචන කියන්න ඕනේ. මේ විදිහට එක ඒවා කාරණා 44ක්ම අපි සාකච්ඡා කරා. එතකොට ඊයේ දවසේ අපි කතා කරා ඒ කාරණා 44ට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම් උත්පාදනය කරගන්න ඕනේ කියලා ක්‍රමයක් අපේ හිතෙන්ම උපදින්න ඕනේ.
මං කිව්වා පත්තෑයා ගෙට එනකොට හිංසාකාරී අදහස් අපිට ඇති වෙනවා. හැබැයි ඒවා වෙනුවට පත්තෑයා ගෙට එනකොට අවිහිංසා සහගත හැඟීමක් උපදින විදිහට හදා ගන්න ඕනේ. එයා මොකවත් දන්නේ නැති කෙනෙක්. නේද? එයා මේ ගේ කියලා දන්නේ නැහැ. එයා මට සින්නක් කර ගේ කියලා දන්නෙත් නැහැ. මං කුලියට ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මගේ ගේ කියන්න දන්නෙත් නැහැ. එයා මොකක්වත් දන්නේ නැහැ. මදුරුවා මගේ පැත්තට එන්නේ කොහොමද? මත් වෙලා වගේ ඇදිලා එන්නේ. එයාට මං හිතාගෙන මට වගේ මේ කාමරේ හොඳට මදුරුවට පේනවා නේද? එතකොට එයා හොඳට වෙලාව බලලා නිින්ද යාගෙන වගේ එන්නේ. දැන් තමයි හොඳම වෙලාව කියලා බලලා ඒ ඇයි හොඳයි කන් නැත්තම් හොඳ නරක තේරෙන කෙනෙක් නෙවෙයි පිස්සු වගේ එන්නේ ලේ සුවඳට ඇදීලා එනවා මිසක්කා නේද? එයා එළියෙන් එනවද කරුවලෙන් එනවද මොකක්වත් එයා දන්නේ නැහැ නේද? අපිට හිතෙන්නේ කරුවල වැටිච්ච වෙලාවට විතරක් එනවා කපටිකම තියෙන කියලා. නිදා ගන්න දෙන්නේ නැහැ මට කියලා. නේද? අඩුම ගානේ කාලා යනවාකෝ සද්ද දාන්න නැතුව මම ඇහැරවන්න නැතුව දෙන්න ඕන වැඩේ කියලා. ඒ මොකෝ ඇයි අපිට මේ වගේ හිංසාකාරී අදහස් ඇති වෙන්නේ? අපේ ළඟ අවිහිංසා සිතුවිලි ඇති වෙන්න අවශ්‍ය කරන ධර්ම අවශ්‍ය කරන දැනුම නැති හින්දා. එන්නේ ඒක තිබුණා නම් ලෝභෙහි කිසි සත්වයකට මං හිංසා කරන්නේ නෑ. හරිද? මදුරුවා දකින්නකොට, පත්තෑයා දකින්නකොට, මිනිස්සයා දකින්නකොට, Tamanට විනකොටන අය දකින්නකොට සමහර අය තියෙනවා අපිට කේලම් කියනවා. මං ඊයේත් මතක් කරා නේද? මං වෙනුවෙන් කේලම් කියලා මාව කෙනෙක්ගෙන් බිඳවන්න හදන කෙනා එයා කේලම් කියන්න හිතපු වෙලාවෙ ඉඳන් එයා සන්තෝෂෙන්ම කේලම් කියනවා, සන්තෝෂෙන්ම ඉන්නවා. කේලම් කියලා ඉවර වෙලත් සන්තෝෂෙන්ම ඉන්නවා. එහෙමද? එහෙමද? නෑ නේද? මං කෙරේ ඊර්ෂ්‍යාවක් ඇති වෙච්ච වෙලාවෙ ඉඳන් එයා ඉන්නේ දුකෙන්. පීඩිතව. අපි කියන්නේ පුපුරනවා කියන්නේ. අපි ඒක කියනවා සැරෙන් සැරේ. අර බලන්නකො අර කට්ටිය අපිව දැකලා පුපුරනවා කියනවා. ඉතින් පුපුරනකොට රිදෙන්නේ අපිට දෙයාලටද? එහෙනම් අපි අනුකම්පා කරන්න ඕනද නැද්ද? නේද? මගේ ඉස්සරහට බයින කෙනාට පවා මම අනුකම්පා කළ යුතු වෙනවා. මොකද මේ හැම කෙනෙක්ම දැවිලි, තැවිලි, පිච්චිලි සහිත ආශ්‍රව වලින් පීඩාවට පත් වෙමින් ඉන්නේ ඇත්තෝ. ඉතින් එහෙම අවිහිංසා සිතුවිල්ල උපදවා ගන්න ඕනේ. ඒ එකක් විතරයි. ඒ වගේ කාරණා 44කට අදාළව කුසල හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක මම ඊයේ කිව්වා. නේද? අපි මොනවා හරි වැඩක් කරන්න ගියාම දැන් මං කිව්වේ ශබ්ද විකාශන යන්ත්‍ර කරන අය. ඒ උත්සවයට ඉස්සෙල්ලා නේද? ඒක පරීක්ෂා කරලා බලනවා හරියට වැඩ කරනවද කියලා. නේද? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ සිතත් පරීක්ෂාවට ලක් කරලා බලන්න හරියට වැඩ කරනවද කියලා. හැම වෙලේම බලන්න ඕනේ මේ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය මගේ තුල උපදිනවාද කියලා. ඒ කාරණා 44 දීම මම ඊට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම උපදවා ගන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම උපදවා ගන්න ධර්මයේ තුල තියෙන මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොටයි එයාට කියන්නේ එයා අවිහිංසකයෙක් කියලා. එයා අවිහිංසකයෙක්. කලින් හිටියේ හිංසාවෙන් වැළකීලා ඉන්න කෙනෙක්. හරිද? නමුත් හිංසාකාරී අදහස් එයාට තියෙනවා. නමුත් හිංසාවෙන් වැළකීලා ඉන්නවා. ඒක තමයි සල්ලේක පරයය කිව්වේ. දැන් ඉන්නේ කොයි වගේ කෙනෙක්ද? එයා අවිහිංසා සිතුවිලි තියෙන කෙනෙක්. එයාට හැම වෙලේම කාටවත් රිද්දන්නේ නැති. බලන්න මෙන්න මේ වගේ චරිතයක්. මේ වගේ තීරණයක් ගන්න පුළුවන්ද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ වගේ අභිමානවත් තීරණයක් ගන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? මොනම තත්වයක් යටතේවත් මම කිසි කෙනෙකුට රිද්දන්නේ නැහැ. හරිද? එහෙම ජීවිතයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. අභියෝගයක් මම කරන්නේ. පල්ලෙහාට ගලන වතුර වගේ ජීවිතයක් ඒක. හරිද? මේ ලෝකෙ ඉපදිලා පුදුම උතුම් ජීවිතයක් බවට පත් වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක්. හරිද? වරදින තැනේදී මොකද කරන්න ඕන? නැවත හදන්න ඕන. කිසි ආකාරයෙන් කිසි කෙනෙකුට හිංසා කරන්නේ නැහැ. වචන මාත්‍රයකින් හිංසා කරන්නේ නැහැ කියන එක කැඩෙනකොට අපි කල්පනා කරන්න ඕනේ හිංසා කරා නෙවෙයි හිංසා කෙරෙන තත්ත්වයට මගේ හිත පත් වුණා. මේ වතාවේදී මගේ හිත වැරදීමකට පත් වුණා. මං ඉක්මනට ඒක හදන්න ඕනේ. ඒ අදාළ මෙනෙහි කිරීම හැම එකක්ම කර්මානුරූපව මේ අහවල් තැනැත්තා කර්මානුරූපවයි මට හම්බෙලා තියෙන්නේ. සමහර ඇත්තෝ මුළු මැරෙනකම්ම තමන්ගේ ස්වාමියාත් එක්ක තරහෙන් ඉන්නවා. භාර්යාවත් එක්ක තරහෙන් ඉන්නවා.
මාව කෑවා කියනවා. හරි මාව විනාශ කරා කියනවා. එන ඉස්සෙල්ලා මාව කෑවේ මගේම ශරීරය. නේද? ඇයි? ඉපදිච්ච දවසේ ඉඳන් මම මොන තරම් සැලකුවාද මට පුදුම වද වගේක් දෙනවද නැද්ද? එහෙනම් ඉස්සෙල්ලාම පලි ගන්න ඕන කාගෙන්ද? නේද? ස්වාමියා භාර්යාවගෙන් අම්මගෙන් තාත්තගෙන් වෙන කාගෙන්වත් නෙවෙයි පුදුම වද ගොඩක් දෙන තමන්ගේ ශරීරයෙන්. ඒ ටිකවත් තේරිච්ච නැති අපි. ඒ වගේ නිවැරදි මෙනෙහි කිරීම කරලා සතිපට්ඨානය ආදී වඩනකොට ඒවා තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන කර්ම විෂය ගැන මෙනෙහි කරලා නොයෙකුත් අපි මෛත්‍රී භාවනාව ගැන එහෙම කතා කරා ගොඩක්. ආදීනව ආනිසංස මෙනෙහි කරලා මේ අකුසලයන්හි ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිතේ උත්පාදනය කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක හරියට නිකන් ගොඩ වල් පැල බෝ වෙලා තියෙන මේ ඉඩමක් හම්බුණා මට. ඒක හරියට කටු ගස් අනම් මනම් ඔක්කොම තියෙනවා. හරිද? මම මොකද කරේ? ඉස්සෙල්ලාම අදහසක් ඇති කරගත්තා මේ කටු ගස් ඔක්කොම අයින් කරලා නේද? හොඳ ගස් හදන්න ඕනේ, භෝග ලැබෙන ඒවා හදන්න ඕනේ කියලා නේද? අදහසක් ඇති කරගත්තා. ආන් ඒ වගේ තමයි සල්ලේක පරියාය. මම අකුසලයෙන් අයින් වෙලා වාසය කරන්න ඕනේ. හරිද? කියලා. දැන් මොකද කරන්නේ? අකුසලයෙන් අයින් වෙලා වාසය කරන්න ඕනේ කියලා කියන්නේ අර තනකොළ ටික ඔක්කොම අර අනවශ්‍ය විස කටු තියෙන ඔක්කොම ඉඩම තිබ්බ ඔක්කොම ටික අයින් කරා. දැන් මොකද කරන්න ඕනේ? කුසල උත්පාද පරියාය. හොඳ බීජ හින්න ඕනේ. නේද? අනිත් ඒවා හැදෙන්න කලින් ආයසරයක් මේ පොළවට හොඳ යහපත් ගස් හැදෙන තල මෑ මුං ආදී ප්‍රයෝජනයක් තියෙන ඒවා ඉහින්න ඕනේ. හොඳ ඒවා හදන්න ඕනේ. ඒ වගේ නරක සිතුවිලි වෙනුවට ඒ තැනේදිම ඊර්ෂ්‍යාකාරයෝ හමුවේ මට ලොකුකම් කියන අය හමුවේ වෙනදා ලොකුකම් ආවා. හරිද? දැන් මට ඇවිල්ලා ලොකුකම් කියනකොට මට මාන්නේ එන්නේ නැහැ නේද? මං එතෙන්දි සිහියෙන්ම එයාගේ යහපත සඳහා කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. අනතිමානී ගුණය මගේ තුල වැඩුණා. ඒක ලොවේහි දුර්ලභයි. හරිද? මං කරන ආරාධනය තමයි අපි ලොවේහි දුර්ලභ මිනිස්සු බවට පත් වෙමු. නේද? පොරෙන් අයින් වෙමු. පොරෙන් අයින් වෙමු. ඇයි මේ පොරය? ඔක්කොම පොර අල්ලනවා. අපි මේ පොරෙන් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුර්ලභ චරිත බවට පත් වෙන්න තමන්ගේ සිත ඔය විදිහට කුසල හැඟීමෙන් පෝෂණය කරගන්න ඕනේ. ඒකට කියනවා කුසල උත්පාද පරියාය කියලා. දැන් මේ හිත වෙනස් වෙලා වෙනදා වාගේ අකුසල් ඉපදෙන තැන කුසල්ම උපදින තත්යකට පත් කරගෙන. ඉතින් 44 තැනම ඒ වගේ හදාගත්තද කියලා පිරික්ස හදන්න ඕනේ. හරිද? ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරික්කමන පරියාය කියලා. හරිද? මේක හරි අපූර්ව කාරණාවක්. මෙතෙන්දි දේශනා කරනවා යම් මට යන්න මහා විෂම පාරක් විෂම මාර්ගයක් තියෙන්නේ. හරිද? ඒ වගේම විෂම පාරවක් තියෙනවා වගේම ලෝකයේ යම් කිසි ගමනක් යනවා නම් පින්වත්නි ඒ විෂම පාර ගිරිදුර්ග සහිත බොහෝ ව්‍යසන සහිත පාර අතහැරලා දාලා වෙනත් ක්‍රමයක් තියෙනවා නම් යන්න වෙනත් මාර්ගයක් තියෙනවා නම් යන්න විෂම තොටකින් බොහෝ කිඹුල්ලු ඉන්න බොහෝ ව්‍යසනකාරී තොටකින් නම් තොටුපළකින් නම් මට යන්න තියෙන්නේ ඒ වෙනුවට සම තොටුපළක් තියෙනවා වගේ ඒ වගේම වෙනත් විෂම නැති තොටුපළක් තියෙනවා වගේ මේ අකුසලය හැරදාලා ඒ අකුසලයෙන් දුරුවීම සඳහා මේ අවිහිංසාවම හේතු වෙනවා. හිංසාවෙන් දුරුවීම සඳහා අවිහිංසාවම හේතු වෙනවා. ඒකෙන් දුරු වෙන්න. ඒක නැති කරගන්න. හරිද? ඒ කියන්නේ අපි ඔය විදිහට හිංසාකාරී අදහස වෙනුවට අවිහිංසාවම භාවිතා කරොත් දිගින් දිගට නිකන් නෙවෙයි. ඒක වර්ධනය කරන්න ඕනේ. දැන් මම මෙහෙම අහනවා. දැන් අපි සර්පයාගේ උදාහරණයක් ගමුකෝ. හරිද? ගේ ඇතුළට පත් ඇය එනවා. එනකොට ඔන්න දැන් ඉස්සෙල්ලා වගේ නෙවෙයි. පරණ අදහසක් එනවා. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා. ඒකත් හැඟීමක් විදිහට එනවා. හරිද?
තව අනිත් පැත්තෙන් අර මේකගේ බඩ පැලුනහම මොකද වෙන්නේ? කූඹි කනකොට මොකද වෙන්නේ? නේද? මේකගේ ඉස්ම විසිරෙනකොට මොකද වෙන්නේ? මේ සතාට මොන තරම් රිදෙනවද කියලා අදහසකුත් එනවා. දැන් දෙකම එනවා. අර කෙනෙකුට හිංසාකාරී අදහසක්, මේ කෙනෙකුට අවිහිංසා අදහසක්. දැන් බලන්න අකුසලයක් තියෙනවා. අකුසලය වෙනුවට උපදින කුසලයකුත් තියෙනවා. ඔය දෙකම එන වෙලාවට කොයි එකද ක්‍රියාත්මක භාවයට යන්නේ? ප්‍රබල එකයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හරිද? හිංසා කරන්න ඕනේ කියන අදහස ප්‍රබල නම් ඒ පැත්තට ඇදලා යනවා මගේ හිත. අවිහිංසා අදහස ප්‍රබල නම් අරක වෙන්නේ නැහැ. shopping bag එකක් අරගෙන අල්ලලා ඈතට ගිහින් දානවා. හරි? එතකොට හැම තැනකම ජීවිතේ එහෙමද නැද්ද? දැන් අපිට මේක තිබුණා කුසීතකම සහ ආරද්ධ විරිය කියලා. හරිද? කුසීතකම යම් කිසි කෙනෙකුට ප්‍රබල නම් මම ඔකට කියන්නේ අර එලාම් එක වදිනවා ඇඳේ නේද? ඇඳේ ඉන්නකොට එලාම් එක වදිනවා නැගිට ගන්න බැරුව ඉන්නවා. හැබැයි ඇඳේ සර්පයා ඉන්නවා කියලා දැවුනොත් නැගිට ගන්න බැරුව ඉන්න කෙනා එහෙම පයින්නවා. පයින්නවා නෙවෙයි පැනෙනවා. කොහෙද ඒ ක්‍රියාත්මක උනේ? හිතයි ක්‍රියාත්මක උනේ. නේද? එහෙනම් නැගිට ගන්න බෑ කියලා ඉඳලා තියෙන්නේ පනින්න පුළුවන් කෙනෙක්. අපිත් කියනවා කෙලෙස් වලින් අයින් වෙන්න බෑ අයින් වෙන්න බෑ අයින් වෙන්න බෑ කියලා. මේ පයින්න පුළුවන් අය අපි. නේද? එහෙනම් අර කුසීතකම දුරු කරන්න මේකම පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකක්ද? ආරද්ධ විරිය කියන තමන්ගේම හිත චිත්තඅභ්‍යන්තරේ නැගෙන අදහස. ඒ තමන්ගේම හිතේ නැගෙන හැඟීම ප්‍රබල කර හැම වෙලේම අරකට ඉඩ දෙන්නේ නැතුව අකුසලයට ඉඩ දෙන්නේ නැතුව යට කර ප්‍රබල කර කටයුතු කරන්න ඕනේ. ඉතින් හැම වෙලේම බලන්න ඕනේ මේකෙන් අයින් වෙන්න. ඒක තමයි තොටුපළ. දැන් අපිට තියෙන විෂම තොටුපළ මොකද්ද? අපේ මේ ජීවිතය ගෙවනට උදේ ඉඳන් හැන්දෑව වෙනකන් හරිද? බේරෙන්න එපාම. නේ? බේරිලා අයි මේක පොරේනේ. නේද? පොරෙන් බේරෙන්න මට බයින්ඩ් වෙනවද නැද්ද කට්ටියට? එහෙනම් මට ගොඩ යන්න තියෙන්නේ මේ හිත. ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ හිතත් එක්ක. කෙනෙක්ගේ නුරුස්සන වැඩක් දැකලා මාව රත් වෙලා. හරිද? මේ රත් වීමෙන් මං ඉන්නකොට මේකෙන් මං දැන් තොටුපළ කියන්නේ අයින් වෙන තැනනේ. නේද? පිටත් වෙන. මේ රත් වීම නැති කරගන්න. රත් වීමෙන් නික්මෙන්න ඕන මට. හරිද? දැන් මාව රත් වෙවි දැවි ඉන්නේ. දැන් උදේ ඉඳන් ඉන්නවා. ඉන්න බෑ දැන්. මොකද අර නුරුස්සන වැඩේ දැකලා මට කේලම් කිව්වා කියලා ආරංචි වෙලා හැන්දෑවේ මෙතනින් යනවා හැබැයි යා. හරිද? දැන් මගේ රත් වෙච්ච ගතිය, මගේ දැවෙන ගතිය, දැන් මං අකුසලයෙන් පිරීලා ඉන්නේ. නේද? හිංසාකාරී අදහස් එහෙම ඇවිල්ලා ඉන්නේ. මේ හිංසාකාරී අදහස තෘප්තිමත් කරගන්න නැත්නම් හිංසාකාරී අදහස ඇවිල්ලා දැන් දැවි ඉන්න එකෙන් ගොඩ යන්න මට තියෙන තොටුපළ මොකද්ද? තොටුපළ තමයි මං කියනවා අම්මටත් කියනවා නේද? එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. මට ගොඩ යන්න තියෙන එකම තැන එතනයි. නේද? එනකන් තමයි හම්බෙනකන් තමයි බලාගෙන ඉන්නේ. මට මේ ටික කියනකන් අපි කතා කරන ටිකම ගමුකෝ ප්‍රායෝගිකව. මට මේ ටික කියනකන් ඉවසිල්ලක් නිවිල්ලක් නෑ කියනවා. එහෙනම් ඇතුලේ ආපු ප්‍රශ්නයෙන් ගොඩ යන්න මට තියෙන එකම ක්‍රමේ මොකද්ද? අර මනුස්සර බයින් එක හැන්දෑවේ. එහෙනම් හම්බුණ ගමන් හොන්තට දෙනවා පාර දීලා හරිද? හොඳට බැනලා ඔක්කොම කරලා ගේ ඇතුලට ඇවිල්ලා කියනවා දැන් හරි. ඔය දැන් මට සනීපයි. අන්න බලන්න මට දැඩි ආදරයක් ඇති වෙනවා. කෙනෙක්ව දකින්න ඕන කියලා දැඩි ලෝභයක් ඇති වෙනවා. දැන් අපි අර 44 තියෙනවා ඒක. හරිද? 47 එකක් තමයි දැඩි ලෝභය. ඒක අකුසලයක්. ඉතින් මට මේකෙන් ගොඩ යන්න ඕන දැන්. මම දැන් වලක වැටුණා වගේ. නේද? මම දැන් මේකෙන් අයින් වෙන්න ඕන තොටුපළක් මට ඕනේ. තියෙන එකම තොටුපළ මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට දකින්න එක, කතා කරන එක. එතකොට මගේ හිත සැනසෙනවා. අපි හැම වෙලේම හදන්නේ හිත සනසවා ගන්න. නේද? දරුණු විදිහට පෑරෙනකොට, දැවෙනකොට, පිච්චෙනකොට, අපහසුකම් ඇති වෙනකොට හිත සනස ගන්න නැතුව ඉන්නේ කොහමද? සමහර අයට හම්බෙච්ච තොටුපළ මොකක්ද? වේගෙන් එන කෝච්චිය. සමහර අයට සාරිපොට. සමහර අයට කඹේ. සමහර අයට පෙති. නේද? ඒ විෂම තොටුපළේ හැටි. නේද? එයා ගැලවුනේ ඒ ක්‍රමයට. එයා හිතන්නේ ගැලවුණා කියලා. වැටුනේ ඊට වැඩිය පල්ලෙහා තැනකට. නේද?
සමහර අයට තියෙන තොටුපළ මොකද්ද? මේ ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් ගැලවෙන්න තියෙන තොටුපළ මොකද්ද? තමන්ගේ භාර්යාව, තමන්ගේ දරුවෝ මරලා දාන එක. නේද? අන්න ඒව මරලා දාන එක තමයි එයාට හම්බෙච්ච එයාට ගැලවෙන්න බැරුව අපි තේරුම් ගන්න ඕනේ. මේ කෙලෙස් කැරකිල්ල කොයි තරම්නම් ප්‍රබලද දරුණුද නේද? එයාලට ගැලවෙන්න විදිහක් නැහැ. ඒකද සමහර අය කේලම් කියනවා. සමහර අය කේලම් කියලා ගැලවෙනවා. සමහර අය සිප වැළඳගෙන ගැලවෙනවා. නේද? සමහර අය වේගෙන් දුවනවා. නේද? ඒ පැත්තට දුවනවා. සමහර අය නේද ගැලවෙන්න විදිහක් නැතුව කන් දෙකේ නේද අර යන්ත්‍ර දෙකක් ගහගෙන නේද එක දිගට අහනවා. ඉතින් මොනව කරන්නද? අහන්න නැතුව ඉන්න බෑ. එකම සද්දේ අහන්න නැතුව යාට ඉන්න බෑ. ඒකද බස් එක යනකොටත් අහන්න ඕන, පාර යනකොටත් අහන්න ඕන, ඇවිදිනකොටත් අහන්න ඕනේ. ගැලවෙන්න විදිහක් නැතුව. සමහර අය ෆෝන් එක දිහා බලාගෙන පැය ගණන් පැය 2 3 4 5 ඉන්නවා. කාලේ ගිහිල්ලා ඇස් දනවා. නේද? ඇස් රතු වෙලා පහුවෙන්ද උදේ නැගිට ගන්නත් බෑ. ඇයි? වෙන යාට ගැලවෙන්න ක්‍රමයක් නැහැ. හරිද? මේ තොටුපළෙන් යන්න ගිහලා රණ්ඩු අල්ලන්න වෙනවා. මේ වගේ තොටුපළක් අපිට තියෙන එක හරි කාර්කසයි. යම් විසම තොටුපළක් වේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නේද? යම් විසම තොටුපළක් තියනවාද ඊට සම වෙනත් තොටුපළක් තියෙනවා. ඒකෙන් දුර්වීමක් තියෙනවා. කාමචන්දයෙන් දුර්වීමක් තියෙනවා. ව්‍යාපාදයෙන් දුර්වීමක් තියෙනවා. තීන මිද්දෙන් දුර්වීමක් තියෙනවා. ඇතුලාන්ත හැඟීමෙන් අයින් වෙලා වාසය කරන්න පුළුවන්. කැමති දේ නොලැබීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. එන්න ඒ කැමැත්ත ඇති වුනහම ඒකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමවේදය මොකක්ද? කැමති දේ ලං කර ගැනීම කියලා අපි හිතන්නේ. අපි දැක්ක එකම එගොඩ වෙන තැන එතන. නේද? නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ මොකක්ද? කැමැත්ත අයින් කරන්න. හිතේ තියෙන කැමැත්ත අයින් කරන්න. කැමැත්ත අයින් කරොත් කැමැති දේ නොලැබීම කියන එක සිද්ධ වෙනවද? නෑ. නේද? එහෙනම් තවත් තොටුපළක් තියෙනවා. තවත් තොටුපළක් තියෙනවා. විසම වූ තොටුපළ වෙනුවට තවත් තොටුපළක් තියෙනවා. ඒ මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් තියෙනවා. එහෙනම් අවිහිංසාව කියන දේෙන් දුරුවීම සඳහා අවිහිංසාව කියන තොටුපළ තියෙනවා. ප්‍රාණඝාතයෙන් දුරුවීම සඳහා ප්‍රාණඝාත පටිවිරතෝ කියන තොටුපළ තියෙනවා. අදත්තාදානයෙන් දුරුවීම සඳහා අදින්නාදානම් පටිවිරතෝ කියන තොටුපළ තියෙනවා. හරිද? මිත්‍යා දෘෂ්ටියෙන් දුරුවීම සඳහා සම්මාදිට්ඨිය කියන තොටුපළ තියෙනවා. මේ විදිහට අපි කතා කරපු කාරණා 44න්ම දුරුවීම සඳහා වෙනත් මාර්ගයක් තියෙනවා. ඒවටම අපේ හිත ඉල්ලන දේම ලබා දීලාම නෙවෙයි වෙනත් මාර්ගයක් තියෙන බව අපිට දැනෙන්න ඕනේ. ඒ මාර්ගය භාවිතා කිරීම ඒ தත්ත්වයට අපේ හිත පත් කරගෙන එන්න දෙන්නේ නෑ උඩට. කෙලෙස් වලට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත ඒ වෙනත් මාර්ගයක් භාවිතා කරන தත්ත්වයට පත් කර ගැනීම වෙනත් ක්‍රමවේදයක්. ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මුදිතාවෙන් ඒ ඊර්ෂ්‍යාව අයින් කරලා කටයුතු කිරීම. ගුණමකු බව ඇති වෙනකොට ගුණවන්තකමෙන් ඒ ගුණමකු බව යට කරලා දුරු කරලා දැමීම. අන්න ඒකට කියනවා වෙනත් තොටුපළක් තියෙනවා. අන්න ඒ විදිහට අපේ මනස්කාරය හැදෙන්න ඕන. හරිද? දැන් එයාට පීඩනයක් ඇත්තේ නැහැ. පීඩනයක් ඇත්තේ නැහැ. අන්න එහෙම මානසිකාරයක් සකස් කරන්න පුළුවන් මේ ලැබිච්ච ජීවිතේ මහා වටිනා ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. අන්න ඒකට කියනවා පරික්කමන පරියාය කියලා. හැම වෙලෙම දැනෙන්න ඕනේ ඒක. හැම වෙලෙම දැනෙන්න ඕනේ මම මේ කරන ක්‍රමේමද මට ඕනේ. ඇයි මට මාව පාලනය කරන්න? කෑමක් දැක්කහම මට මාව පාලනය කරන්න බැයි නා. ඒකෙන් මිදෙන්න කණ්ඩම ඕනද? අද බලන්න හරියටම ඔය මූලධර්මය හිතට ගන්න ඕනේ. හරිද? අපිට දැනෙන්න ඕන අපේ මානසිකාරයට මේ වෙලාවේ මට කණ්ඩමයි හිතෙන්නේ. හරිද? එතකොට මේ කණ්ඩම හිතෙන මේ අතුලාන්ත හැඟීමෙන් මිදෙන්නේ මම කාලමයි. නේද? වහ කනවා වගේ කන වෙලාවකට. දැන් හොඳටම සීනි එහෙම වැඩි වෙලා ඉන්න ඇත්තෝ නේද? ඉවර බෑ. කමන්නේ මැරිද්දෙන්. මැරිද්දෙන් කියලා කනවා. මොකද ඒ නේද? මොන හරි කියන්න ගියාම යාළුවට මොකද කියන්නේ අපිට? ඔයාට නැහැනේ. මන්නේ මැරෙන්නේ. නේද?
මත්පැන් වලට රෝල් වෙලා ඉන්න ඒත් එහෙමයි. නේද? දොස්තර මහත්තයා කියනවා තව එක සැරයක් බීලා එනවාකෝ. අක්මාව ඉවරයි දැන්. හරිද? ඊළඟ සැරේ නම් ආයෙ මුකුත් කරන්න බෑ කියලා. ගෙදර ඇවිල්ලා වහ බොනවා වගේ බොනවා. නේද? ඇයි ඒ? එයාට වෙන ගොඩ එන්න තැනක් වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඇතුළ පිච්චෙනකොට දැවෙනකොට ගොඩ යන්න තැනක් නැහැ. අපි එහෙම වෙන්න බෑ. හරිද? අපි හිත පුහුණු කරගෙන ඇවිල්ලා අපිට හැම වෙලේම දැනෙන්න ඕනේ ඛණ්ඩ ආසා හිතුණා නම් ඒ ආසාව සංසිඳවන්න කාලම නෙවෙයි වෙනත් ක්‍රමයක් තියෙනවා. රාගයක් පිළිබඳ යම්කිසි ප්‍රහාරයක් තමන්ගේ සිතට වැදුනා නම් ඒක කාමයේ වර්ධවා හැසිරීමෙන්ම නෙවෙයි ඒකෙන් තෘප්තිමත් වෙන්න ඒ ඇතුළාන්ත පිච්චිල්ල දැවිල්ල අයින් කරන්න වෙනත් වූ ක්‍රමයක් වෙනත් වූ තොටුපළක් ඒකෙන් ගොඩ යන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනත් ක්‍රමයක් තියෙනවා. හරිද? මේ 44 දීම අපි මෙන්න මේ පරික්‍රමන පර්යාය භාවිතා කරන්න ඕනේ. හරි හැම වෙලේම අපිට දැනෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න වෙනත් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ ක්‍රමය හොයන්න ඕනේ. ඒ ක්‍රමයේ ධර්මයේ ඉතාම පැහැදිලිව තියෙනවා. වර්ධනය කරගන්නේ කොහොමද කියලා තියෙනවා. සතිපට්ඨානය වඩන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. සබ්බාස සූත්‍රය ආදී සූත්‍ර ධර්ම හැම පැත්තකින්ම ධර්මයේ ගවේෂණය කරනකොට මේ ක්‍රමවේද අපිට හම්බ වෙනවා. ඉතින් මෙතන තමයි තැන මේ ධර්මයේ තුලින් අපි පෝෂණය වෙනවා කියන්නේ අන්න ඒ විදිහට හැම නිමේෂයකම මේ ගොඩ යන මේ අපි මේ සාකච්ඡා කරන ගොඩ යන තැන නෙවෙයි ඊට එහා ගිය නේද අපි ඒක ගොඩ යන තැනක්ම කියලා දැන් මතක තියාගත්ත හැකිද ඒක? හරිද? අමාරුවෙනේ වැටෙන්නේ නේද? අමාරුවේ වැටෙන්නේ අපේ මේ ජීවිතය ගෙවනට අමාරුවේ වැටෙන්නේ අපි. ඇයි? රූප පෙන්වන්න, සද්ද අස්සන්න, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම ලබා දෙන්න කියලා ඉවරක් නැතුව. දැන් ආදරය ඕනෑ කියලා අපේ හිත කියනවා. ඉතින් මොකද කරන්නේ? දැන් ඉතින් ආය නෑ ඊට වැඩිය හොඳයි පාරේ බහලා හිඟා කන එක ඊට වැඩිය හිඟා කෑමක් හිඟා කනවා. නේද? මේකේ තියෙන විසම ස්වභාවය බලන්න කාලයකදී කෙනෙක්ගේ සිතක් තුළ ආදරයක් ඉපදුනාට හේතු සහගතව ඒවා දැන් දෙන්නෙක්ගේ හිතවල ආදරයක් උපදවාගෙන දැන් ගිවිසුම් ගහගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. හරි. අපි එකාට එක මැරෙනකම්ම නෙවෙයි නිවන් දකින්නකම්ම ආදරෙන් ඉන්නවා කියලා. එහෙම ඉන්නකම්ම නිවන් දකින්න හම්බෙන්නේ නැති එක වෙනම කතන්දරයක්. නේද? හරිද? ඒක වෙනම දෙයක්. මේ නමුත් එහෙම අදහසකින් ඒ තීරණය ගන්නේ පින්වත්නි හරියට මෙන්න මේ වගේ හෙට උදේ දැන් මට බඩගිනි නෑ. දැන් බඩගිනි නැති හින්දා මං කියනවා හෙට උදේ කෑම එපා කියලා. හරිද? දැන් බඩගිනි නැති හින්දා මං කියනවා හරිද? උදේ රු යන්න ඕනේ නෑ. ඒ බඩගිනි නෑ. උදේ වෙනකොට තමයි වැඩේ තේරෙන්නේ. නුවණ තියන අය එහෙමද? නෑ නුවණ තියන අය එහෙම නෙවෙයි. දන්නවා දැන් බඩගිනි නැති වුණාට උදේ වෙනකොට බඩගිනි හැදෙනවා. නේද? උදේ වෙනකොට බඩගිනි හැදෙනවා. අන්න ඒ වගේ දැන් මේ ආදරය තිබුණාට මේ ආදරය නේද හෙට වෙනකොට තව මොහොතකින් නැති වෙන්න තියෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. නේද? නැති වෙන්න තියෙන අවස්ථා තියෙනවා. අන්න ඒක දැනගත්ත ඇත්තෝ මේ මත්තෙම නැහෙන්නේ නෑ සිහියෙන් වාසය කරනවා. හරිද? සිහියෙන් වාසය කරනවා. එන්නේ සිහියෙන් වාසය කිරීම දැන් මේකේ තියෙනවා අපිට මතකයි මුට්ට සති මුට්ටස් සති ඊළඟට උපට්ඨිත සති කියලා. එතකොට උපට්ඨිත සති කියන්නේ සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. මොනවා ගැනද? ඔය ධම්මය ගැන. හිත ගැන. වේදනා ගැන. කය ගැන සතර සතිපට්ඨානයයි. හරිද? ඒ අනුව හිත පිහිටුවාගෙන වාසය කරන නැත්තන්ට ඉතින් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ගැලවෙන්න තොටුපළ තමයි එයා දැම්මම කල්පනා කරනවා. එයාට තේරෙනවා ආදරය අඩු වෙනකොට මෙයා ආදරය ඉල්ලනවා. නේද? වෙන කෙනෙක්ගේ ආදරයක් අඩු වෙනකොට දැන් කියනවා ආදරය ඕන කියලා ඉල්ලනවා. මේකෙන් දැන් අමාරු වැටෙනවා මාව. හරියට වලකට වැටෙනවා වගේ. දැන් මොකද කරන්නේ? දැන් මේක බේරගන්නනේ හදන්නේ හැම වෙලේම නේද? අපේ ඇතුළ රිදෙන එක බේරන්න නේද අපි හැම වෙලේම හදන්නේ. වලේ වැටුණා වගේ අපි නිකන්. දැන් මොකද කරන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. ගොඩ යන්න තියෙන එකම තොටුපොළ මොකද? ඉතින් ගිහිල්ලා මොකද කරන්නේ? වැඳ වැටෙනවා, ආයාචනා කරනවා, අනේ කියනවා, නේද? මම මැරෙනවා කියනවා, රටේ නැති ඒවා කියනවා. කිව්වට ඉස්සර නම් එහෙම ඒවා කියද්දි අර පැත්තේ පුදුම විදිහට ආදරයක්
උපදිනවා. දැන් මෙව්වා නෙවෙයි. ඔහේ මැරෙනවා නම් මැරෙනවා. නේද? අර ඒ පැත්තේ ආදරේ උපදින කාලේ අර වගේ ඒවා කිව්වනම් කොහමද? උපරිම වශයෙන් හැදෙනවා. නේද? දැන් මැරෙනවා කිව්වත් හැදෙන්නේ නැහැ. නේද? ඔය ටික අපි තේරුම් ගන්න බැරුව මැරෙන්නම හදනවද නැද්ද? නේද? අන්න ඒක තේරුම් ගත්ත ඇත්තෝ පින්වත්නි කල්පනා කරනවා එයාලට දැනෙනවා මොකද්ද? මේකෙන් ගොඩ යන්න තියෙන්නේ මේකට ආය ආදරයෙන්ම පෝෂණය ලබා ගැනීම නෙවෙයි. ඒක එක තොටුපළක්. ඒකත් එක ක්‍රමයක්. ඒක හැබැයි හරි කාර්කස ක්‍රමයක්. ඒක අස්තීර ක්‍රමයක්. නේද? ඒක නැවත අමාරු වැටෙන ක්‍රමයක්. එහෙම නෙවෙයි. මේ හිතේ තියෙන මෙන්න මේ දේ වෙනස් කරොත්, මේ ඉල්ලන ගතිය වෙනස් කරොත්, තණ්හාව අයින් කරොත්, කාමච්ඡන්දය වෙනුවට නේද? කාමච්ඡන්දය වෙනුවට මම ඒ කාමච්ඡන්දයෙන් අයින්ව වාසය කිරීම කියන කුසල හැඟීම උත්පාදනය කරොත් අර ඉල්ලීමේ අවශ්‍යතාවය නැහැ. මේ බලන්න පින්නන්නේ අපි දිහාම හැරිලා බලන්න පොඩ්ඩක්. කාලයකට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා අපිම හොයපු සමහර රූප නේද? එක දවසක්වත් දකින්න නැතුව මට ඉන්න බෑ අපේ කියලා එහෙම හිටපු අපිම කාලයකට මොකද වෙන්නේ? ඒ අයවම දකිද්දී මග හැරලා යන ස්වභාවයට පත් වෙනවද නැද්ද? ඒ අයවම දකිද්දී එදා නොදැක ඉන්න බැරුව හිටිය අය අද දකිද්දී දකී කියලා මග හැරලා යන ගතියක් තියෙනවා. නේද? එහෙනම් අපේ හිත ඒ වෙනස් වෙලා තියෙන මේ පුද්ගලයාද අපේ හිතද? අපේම සිත. එහෙනම් සියලු දුක් වලින් අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට කියනවා පරික්කමන පරියාය. මේ ලෝකයේ මිනිස්සු තිරිසන් සත්තු ආදී ඔක්කොමලා භාවිතා කරන ක්‍රමයක් තියෙනවා තමන්ගේ හිත සතුටු කරගන්න. හරිද? ඒ ක්‍රමයේ ඒ තොට වගේ ඒ මාර්ගය ඒක මාර්ගයක්, ඒක ක්‍රමයක්. ආන් ඒ ක්‍රමය විතරක් නෙවෙයි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනත් වූ ක්‍රමයක් තියෙනවා. අන්න ඒක හැම වෙලේම මතක් වෙන ගානට අපේ මනසිකාරය සකස් කරගන්න ඕන. පුළුවන්ද? නේද? පාරක් තියෙනවා කියලා දැනුනොත් නේද පාරක් හොයන්නේ? නේද? එහෙම හෙව්වා කියලා අපේ විවාහ ජීවිතයට හරි සාමාන්‍ය ජීවිතයට හරි පාසල් ජීවිතයට හරි පවුලේ ජීවිතයට හරි හානියක් වෙනවද? නෑ. මේකෙන් වෙන්නේ මොකද්ද? අවබෝධයෙන් ජීවත් වීම. අද මහා පෞරුෂයක් හැදෙන්නේ එතකොට. ඇයි? සැලෙන්නේ නෑ. දරුවන්ගේ කුමන වෙනසක් වුණත් මේ අම්මා මේ තාත්තා මහමෙරු පර්වතය වගේ ඉන්නවා වෙන්න. දරුවෝ බලනවා වෙනස් වෙන පාටක් නෑ. ඇඬෙන්නේ නෑ. ගල් ගෙඩිය වගේ. අපි මේ බොළඳ වෙලා දඟලනවා. මෙච්චර වයසට ගිහලා අපේ අම්මා ගෙලින් ඉන්නවා. අන්න ධර්ම ශ්‍රද්ධාව හැදෙන්නේ එතකොට. අපිට මතකයි අපි පොඩි කාලේ අපේ අම්මා කොච්චර බොළඳව හිටියද කියලා. දැන් බලන්නකෝ එයා ඉන්න ශක්තිමත් භාවය. මොකද දුවට හරි පුතාට හරි හිතෙන්නේ දැක්කහම. මමත් හැකි ඉක්මනට මොකද්ද රහස? නේද? අම්මා ධර්මානුකූල වුණා. අම්මා ධර්මයේ තුල පෝෂණය වෙනවා. අම්මා භාවනා කරනවා. ඒක දැක්ක දරුවෝ මොකද කරන්නේ? මොකක් හරි හොරයක් මොකක් හරි රහසක් තියෙනවා. මෙයාට වෙන පාරක් තියෙනවා වගේ. නේද? අපි අමාරුවෙන් මේ පැත්තෙන් එනකොට මෙයා අපි අමාරුවෙන් හිත සනස්ස ගන්න වෙන තොටුපළකින් විසම තොටුපළකින් අපි යනකොට මෙයා ලේසි තැනකින් ගිහිල්ලා වගේ. මෙයා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවා. අපි මෙච්චර දේවල් කරලා මූණෙල්ලන් ඉන්නවා මෙයා හැම වෙලේම සන්තෝෂෙන් ඉන්නවානේ. එහෙනම් මෙයාට වෙන පාරක් හම්බෙලා වෙන මාර්ගයක් හම්බෙලා නේද? හිත සනසවා ගන්න වෙන ක්‍රමයක් හම්බෙලා. ඉතින් එහෙම මහා පෞරුෂයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙමුකෝ. නේද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඒකටනේ. වෙන මොකටවත් නෙවෙයි. ඉතින් දැඩි අදහස් ඇති කරගන්න ඕන අපි මෙවැනි තත්වයකට පත් වෙන්න ඕනේ අය. මම මේ විදිහට හැමදාම ජීවත් වෙලා හරියන්නේ නෑ කියලා. ඊළඟට පින්නත්නි හැම අකුසල ධර්මයකින්ම අපිට ලැබෙන්නේ නොමිහිරි විපාක. මිහිරි නැති පහත් විපාක ලැබෙනවා. ඒවා භාවිතා කිරීමෙන් පැහැදිලිවම අපි අන්තිමට මිනි වලවල් ළඟ, මිනි පෙට්ටි ළඟ, මල මිනි ළඟ, කැඩිච්ච ගෙවල් ළඟ, පොඩි වෙච්ච වාහන ළඟ නේද? එක එක තැන් තැන් වල විලාපතිය තියෙනවා. වෙනස් වෙච්ච මිනිස්සු ළඟ නේද? විලාපතිය තියෙනවා. ජීවිතේම විලාපයක් වෙලා. කවුරු හරි කෙනෙක් හිතවත් කෙනෙක් හම්බුන ගමන් වැඩිපුර කතා කරන්නේ මොනවද? ඉතා හිතවත් කෙනෙක් පෞද්ගලිකව හම්බ වෙනවා කෙනෙකුට. විශේෂයෙන් ටිකක් වයස ගිය කෙනෙකුට, තරුණ අයට නෙමෙයි මම කියන්නේ. හරි. සාමාන්‍ය 45ක් 50ක් විතර වුණාට පස්සේ
50 වගේ පැන්නට පස්සේ 45ක් විතර පැන්නට පස්සේ හිතවත්ම අය හම්බුනා ගමන් මොනවද කියවන්නේ? සතිපට්ඨානය. ඉර්ධිපාද නේද? ඒවද? නෑ මොනවද කියවන්නේ? අඳෝනාව. දැන් මෙහෙමයි දරුවෝ මෙහෙමයි අරවා මෙහෙමයි මෙව්වා මෙහෙමයි අර පැත්ත මෙහෙම වුණා මේ පැත්ත මෙහෙම වුණා මොකද මේ ලෝකේ අසාධාරණයකට ලක් වෙලා වගේ. හරිද? අන්න එහෙම අඳෝනාවක් කියවනවා පින්නන්නේ හැම වෙලේම. හරි. ඒ මොකද එයාට හම්බෙච්ච දේ හින්දා එයාව පහත් තත්ත්වයටපත් වෙලා. හරිද? එයාට වෙනදාට සලකපු අය සලකන්නේ නැති වෙලා. එයාට වෙනදාට අයිතිය තිබ්බේවා අයිතිය නැති වෙලා. හරි. එයාව උසස් තත්ත්වයකටපත් වෙලා නැහැ. ඒකද මේ යන ක්‍රමයට ගියොත් ඕක තමයි කාටත් වෙන්නේ. අපි කියනවා අන්තිමට අවලංගු කාසි බවටපත් වෙනවා කියන්නේ. නේද? අවලංගු කාසි බවටපත් වෙන ධනය බලය තියෙන කාලේ හොඳට නටනට හිටියා. සමහර ඇත්තන්ට බලය එහෙම ලැබුණාම ඒ කාලේ හොඳට හිටියා. හැබැයි හැවෑරියා වාගේ අන්තිමට නිකන් නේද? ඒකෙන් අයින් වෙච්ච ගමන් මොකද උනේ? කවුරුවක්වත් හැප්පුණත් ගණන් ගන්නෑ. ඉතින් එවැනි තත්ත්වයකටපත් වෙච්ච ඇත්තන්ට එවැනි තත්ත්වයකටපත් නොවි යහපත් තත්ත්වයකටපත් වෙන්නට උසස් තත්ත්වයකටපත් වෙන්න ඒ ජීවිතයේ උසස් තත්ත්වයකටපත් වෙන්න ඒකට කියනවා උපරිභාව පරියාය කියලා. හරිද? උසස් බව පිණිස. අරයා පහත් බවටයි වැටුනේ. කෙලෙස් එක්ක විතරක් හරි හම්බ කරපු අය අන්තිමට පහත් භාවයට වැටුණා. බලන්න ලෝකයේ රටේ සමහර නේද ඉතාම ගෞරවයෙන් බයට සලකපු නායකයින්ට නායිකාවන්ට අන්තිම කාලේ නේද මොකද පාරදී හම්බුණත් නේද ඊළඟට බොහෝම උත්සවස්ත්‍රීයෙන් හැමෝම හරියට සලකපු කලාකාරයෝ සමහරලාට අන්තිම කාලේ නේද මම කියන්නේ ඒක මේ ලෝක ධර්මතාවයක් කියන්නේ අන්තිම කාලේ පාරට වැටලා ඉන්නවා කවුරුවත් හැල්ලවත් බලන්නේ එයාගේ සින්දු ටික අහන කාලේ හොඳයි දැන් බෑනේ නේද බැරි වෙනකොට පල්ලෙහා ඒ කියන්නේ එයා පහත් භාවයටපත් වෙනවා එතකොට එයාලා මානසික වැඩන හරියට දෙස් දෙවල් තියෙනවා හරි දේශයෙන් කටයුතු කරනවා අපිට පුළුවන් කාලේ අපිට මෙහෙමයි සැලකුවේ දැන් අපිව කවුරුවක්වත් ගණන් ගන්නේ නැහැ කියලා දෙස් දෙවල් තියෙනවා නේද ඇයි තමන්ගේ මනස පහත් වෙනවා අන් අයගේ සැලකිලි එහෙම අඩු වෙනකොට එහෙම නැතුව මේ අවිහිංසා සංකල්පය තියෙන ඇත්තන්ට හිංසාකාරී සංකල්පය වෙනුවට අවිහිංසාකාරී සංකල්පය උපදවාගෙන ඒ වගේම අපි කතා කරපු 44ක් වූ කාරණාවලදී ඒ ප්‍රතිවිරුද්ධ කුසලය උපදවාගෙන ඒ කුසලය ක්‍රියාත්මක භාවයට පත්වෙන මට්ටමටම හිත ගත්ත ඇත්තන්ට හරිද ධ්‍යාන මට්ටම් නොයේකුත් ආකාරයේ මානසික ඊටාම ඉහළ තත්ත්වයකට පත්වෙන බොහෝ දේවල් අභිඥාවන් ලෝකයේ ඇලී ගැලී වාසය කරන්නේ නැතුව ලෝකයෙන් ඉස්සිලා වාසය කරන්න උතුම් තත්ත්වයකට පත් වෙලා වාසය කරන්න උසස් තත්ත්වයකට පත් වෙලා වාසය කරන්න අවශ්‍ය කරන තත්ත්වයකට තමන්ගේ හිත පත් කරගන්න පුළුවන් ඒක උත්තරී මනුස්ස ධර්මයන් ඇති කරගන්න පුළුවන් තත්ත්වයකට මේ හිත ඔය ක්‍රමෙන්ම පත් කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තෘතිය ධ්‍යාන ඇයි සිහියෙන්ම වාසය කරනවා නම් කාමච්ඡන්දයට එන්න දෙන්නේ නැතුව වාසය කරනවා නම් ව්‍යාපාද තීන මිදුද්දච්ච කුච්ච වලට එන්න දෙන්නේ නැතුව වාසය කරනවා නම් නේද එතකොට ඒ වගේ තමන්ට තමන්ගේ ජීවිතය ඉහළ උසස් තත්ත්වයකට මේ ජීවිතය මේ බලන්න පින්වත්නි අපි මේ ගෙවන ජීවිතය අහවර වුණාම අපිත් එක්ක ඉන්න කට්ටිය අපිට මොකද කරන්නේ නේද ඈත කොහේ හරි කවුරුවත් නැති පිටිසර තැනකට ගිහලා මේ ශරීරය වලලා දානවා අඩුම ගානේ කෙස් පොදක් නේද කෙස් කෑල්ලක් කපාගෙන තියාගෙන අනේ අපේ අම්මගේ කොණ්ඩේ තියාගන්න ඕන පොඩ්ඩක් මට මතක් වෙන්න කියලා නෑ පිච්චුවත් එහෙම මොකද කරන්නේ මුට්ටියකට අලු ටික එකතු කරලා ගඟේ පා කරනවා නිකමටවත් තියාගන්න නෑ හරිද පුච්චපු තැන ළඟින්වත් යන්නේ නෑ වල්ලපු තැන ළඟින්වත් කවුරුවත් යන්නේ නෑ තරම් බයයි හැබැයි තමන් උසස් මානසිකත්වයක් ඇති කරගෙන නිකලස් පුද්ගලයෙක් වුණා නම් මොකද කරන්නේ අර ශරීරයේ තිබ්බේව අරගෙන යන්න පොරාලනවා අරන් ගිහලා වන්දනා කරනවා නේද ඉතින් ඉපදිච්ච මනුස්ස ජීවිතය අපි ඉහළ මානසිකත්වයකට නොඇලී ඉන්න ගැඹුරු ඉතා ගැඹුරු මානසිකත්වයකට ලෝකයේ නොඇලී ඉන්න
ලෝකයේත් එක්ක හැම ගනුදෙනුවක්ම කරත් සුවදායකව තමන්ගේ సంతානය පවත්වාගෙන උසස් සිතුවිලි වලින් ඊටා උසස් බවට පත්වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදිහටම 44 ආකාරයකින් තමන්ගේ කුසල හැඟීම වර්ධනය කර ගැනීමයි. ඒකට කියනවා උපරිභාව පරියාය. අන් අයට වැඩි ඊටා ඉහළ උත්තරී මනුස්ස ධර්මයන් ඇති කරගන්න තත්ත්වයට පත් කර ගැනීම. ඉතින් ඔය විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අපි හැම වෙලෙම උත්සාහ දරන්න ඕනේ. විශේෂයෙන් අද දවසේ අපි අරමුණ කරේ අන්‍ය තොටුපළක් තියනවා කියන එකයි. මතක තියාගන්න ඕනේ. ගොඩ යන්න වෙන තැනක් තියනවා කියන එක. නේද? පරික්කමන පරියාය. අපි ගොඩ යන ක්‍රමේ නේද? වලට වැටෙනවා කියලා කියන්නේ මේ දැවිලි තැවිලි සහිතව එක එක වෙයිල්ලනවා කියන එකටයි අපි උදාහරණයක් වලට වැටෙනවා කියලා. වලෙන් ගොඩ වෙන්න අපිත් භාවිතා කරන ක්‍රමය නෙවෙයි වෙනත් ක්‍රමයකුත් තියෙන බව බුදුරජාන් වහන්සේ සල්ලේක සූත්‍රයේ දේශනා කරා. ඉතින් ඒකින්ද ඒ බව දැනගනිමින් කටයුතු කරන්න ඕනේ. අපි ඊටාම නිවැරදි මිනිසුන් බවට පත් වෙන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. නිර්පරාදී දුක් විඳින්න එපා. එච්චරයි නේද? නිර්පරාදී දුක් විඳින්න එපා. තේරුමක් නැහැ. ඉතින් එවැනි දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ඒ ධර්මයේ ශ්‍රවණය කරේ පින්වත් නිමේ මැදිරියට ඇවිල්ලා මේ දායකත්වය ලබා දුන්න අයගේ දායකත්වයේ හේතුවෙන් තමයි අපි බණ කිව්වෙත් මේ අත්ව බණ ඇහුවෙත්. ඉතින් බණ කියපු බණ අහපු නිවසේ ඉඳන් බණ අහපු හැම දිනාටම අපි ඔබ අප හැම දිනාම තුළ ජනිතුනා වූ සියලු කුසල ශක්තියින් මේ දායකත්වය ලබා දීලා ඒ කටයුතු සම්පාදනය කරපු මේ පින්වන්ත පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.